නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මහා සංඝරත්නයේ කරුණාව ආශිර්වාදය නිසා බොහෝ දහම් කාරණා දැන ඉගෙන ගන්නට අපට අවස්ථාව දෙන අවස්ථාවක් තමයි නිර්මාණය වන්නේ. පහුගිය වැඩසටහන් ගණනාවක් ඔස්සේ අවබෝධයේ වසා තබන නීවරණ ධර්ම ගැන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. විශේෂයෙන් ව්‍යාපාද නීවරණය ගැන අපි ඉගෙන ගත්තා. ඉතින් ව්‍යාපාද නීවරණය බැහැර කරමින් මෛත්‍රිය වඩන ආකාරය පිළිබඳව කරුණු ඉගෙන ගන්නට යෙදුනේ. ඉතින් අදත් අපට එවැනි උතුම් දහම් කාරණා දැනගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඉතින් අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරුවන මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනේ අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව දෙවුලපිටිය දූණගහ පදිංචි පින්වත් අශෝකා ලියනගේ මහත්මිය සහ පින්වන්ත දූදරුවන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වතුන් හැමදෙනාම සිහිපත් කොටගෙන ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අදත් මහා සංඝරුවන පාමුල දහම් සාකච්ඡා පවත්වන්න අපට අවස්ථාවෙන් වෙනවා. ඉතින් අපි අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ නැවත ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සීල දනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අපි නීවරණ ධර්ම ගැන මේ කාලේ පුරාවටම කතා බස් කරමින් හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ නීවරණ වලින් තමයි මේ ප්‍රඥාව වහන්නේ. එහෙමයි. ඉතින් මේ ප්‍රඥාව ලෝකයේ වහලා තියෙනවා කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතේ කවදාවත් එයාට අඳුරින් එළියට යෑමේ භාග්‍ය උදා වෙන්නේ. එහෙමයි. අඳුරෙම තමයි ඉන්නේ. එහෙමයි. අනිත්‍ය පිළිබඳ වැටහීමක් උපදින්නේ. දුක පිළිබඳ වැටහීමක් ඒ මානස තුල ඇති කරගන්න බෑ. අනාත්මය පිළිබඳ වැටහීමක් ඇති කරගන්න බෑ. චතුරාර්ය ඊට පස්සේ ඒ වගේ සසර පිළිබඳ වැටහීමක් උපදව ගන්න බෑ. එහෙම කෙනෙකුට ලැජ්ජ බයක්වත් උපදව ගන්නවා කියන දුෂ්කර දෙයක්. එහෙම කෙනෙකුට. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමයි අපි මේ නීවරණ ධර්ම දුරු කරන්න බොහෝ දහම් කරුණු අපි මේ කතා කරමින් හිටියේ. අද අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ තීන මිද්ද නීවරණය ගැන. එහෙයි ස්වාමීනි. එතකොට මේ නීවරණ ගැන තව පොඩ්ඩක් කතා කරද්දී අපිට තේරෙනවා මේ දැන් කාමච්ඡන්දය හිත ඇතුලේ දියුණු වෙන්න එතන අවිද්‍යාව තමයි ඒතර වැඩෙන්නේ. එතකොට අනවබෝධයමයි සකස් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් කාමච්ඡන්ද හිතා ඉන්න හැම මොහොතකම අනවබෝධය කරා තමයි යන්නේ. ව්‍යාපාදයෙන් හිත යට වෙලා තියෙන හැම මොහොතකම තීන මිද්දෙන් යට වෙලා තියෙන හැම මොහොතකම උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා වලින් යට වෙලා තියෙන හැම මොහොතකම මේ අනවබෝධය කරා තේ වෙලාවේ තියෙන්නේ. අවබෝධ කරන්නේ නෙමෙයි. නුවණක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. අනවබෝධය කරා හිත පවතිනවද? ඒ හැම මොහොතකම තෘෂ්ණාවත් එක්ක තමයි හිත පවතින්නේ. ජීවිතය සැපවත් කරන පිනක් උදා වෙන්නේ නැහැ. පිනක් ඉතින් උපදවන්න පුළුවනි. එහෙමයි ස්වාමී. කෙනෙකුට නමුත් අර නීවරණ බලවත් නම් ඒ පිනෙන් හිතේ පහන් බවක් උපදවන්න බෑ. එහෙමයි ස්වාමීනි. පහන් බවක් උපදවන්න බෑ ලේසි නෑ. පිනක් උනක් කරන්න ගියාම සතුටින් කරන්න බෑ ඒක. එහෙමයි. මේ නීවරණ වල තියෙන ප්‍රශ්නේ. එහෙයි ස්වාමීනි. පිනක් උන සතුටින් සුවසේ ප්‍රමුදිතව පහන් වූ සිතින් කරන්න පුළුවන් මේ නීවරණ අඩු කෙනාට. එහෙමයි ස්වාමීනි. ප්‍රමෝදයෙන් කිරීමේ වාසනාව උදා වෙනවා. එතකොට මේ කාය දුස්චරිතය තමයි නීවරණ පෝෂණය කරවන්නේ.
වචී දුස්චරිතය නීවරණ පෝෂණය කරනවා. මනෝ දුස්චරිතය නීවරණ පෝෂණය වෙනවා. එහෙමයි. ඉතින් එක පැත්තකින් අපි ඒතකොට මේ කාරණේ ශ්‍රවණය කළා අපි දක්ෂ වෙන්න ඕන කාය වචී මනෝ දුස්චරිතයෙන් ඈත් වෙලා ටික ටික ඉන්න මහන්සි ගන්න. ඒතකොට නීවරණ තමයි දුබල වෙන්න පටන් ගන්න. ඒ නීවරණ දුබල චරිතෙට මේ අවබෝධය කරා යන ධහමක මේ පැවැත්මක් තියෙනවා ඒකිනාගේ. එහෙමයි. නීවරණ දුබල චරිතය. ඒතකොට නීවරණ දුබල කරන එක පැත්තක් තමයි කාය සුචරිතේ පුළුවන් තරම් යෙදී ඉන්න ඕන අපි. වචී සුචරිතේ මනෝ සුචරිතේ යෙදී බලවත් කර මේ ජීවිතේ මේක බලවත් කරන්න ඕනේ සුචරිතය කියන එක. එහෙමයි ස්වාමී. ඒකට අඩු ගානේ මැරෙනකොට පුළුවන් නීවරණ බලවත් බව අඩු චරිතයක් විදිහට මැරෙන්න. එහෙමයි. නීවරණ අඩු චරිතයක් විදිහට මැරෙනකොට ඊළඟ තැන උපදිනකොට උපදින්නේ නීවරණ අඩු චරිතයක් විදිහට. ඒතර තෙරුවන් සරණට ආස කරලා තියෙනවා නම් ඒ ගුණයක් තියෙනවා එතකොට. සීල සම්පatti ආස කරලා තියෙනවා නම් ඒ ගුණය තියෙනවා එතකොට යාට. දන් දීලා තියෙනවා නම් ඒ ගුණය තියෙනවා. ඒ ගුණේ සුගතියට ගෙනියනවා. සුගතියේ ඉන්නේ දැන් නීවරණ අඩු චරිතය. එහෙමයි. ඒතර නීවරණ අඩු චරිතෙට අපි දැන් ධර්ම දාන දීදී සුභාෂිතය දීදී කල්යාණ මිත්‍ර ඇසුරු දීදී ඒ පිනත් කරනවා කියලා ලෝකෙට. ඒතර යාට ඒ හේතු වෙනවා අනිත් පැත්තට සුභාෂිතය ලැබෙන්න. ධර්ම දාන යාට අමෘතය ලැබෙනවා එතකොට යාට. ඒතර නීවරණ අඩු හිතට ඒක ලැබෙනකොට අන්න ධර්ම අවබෝධය කරා යන්න එක හේතු වෙනවා. ඒකයි අපි මේ නීවරණ ගැන නීවරණ වල ආදීනව නීවරණ අඩු කරගන්න විදිය අපි මේ විවිධ දේශනා ඇසුරින් අපි කතා කරන්න මේ තීරණය කළේ. එහෙමයි ස්වාමී. එතකොට මේ තීන මිද්ද නීවරණය ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා තීන මිද්දස්ස උපාදාය. කුමද්ද පින්වත් මහණනි නූපන් තීන මිද්ද උපදින්නේ කුමද්ද ආහාර උපන්නස්සවා තීන මිද්දස්ස බිහියෝ භාවාය වේපුල්ලාය. උපන් තීන මිද්දයක් ඇත්නම් ඒක වැඩි දියුණු වෙලා යන්න හේතු වෙච්ච දේ කුමද්ද? එහෙමයි. මේ වගේ විස්තර කරනවා මේ අත්ති බික්කවේ අරති. අපේ හිතලා තියෙනවා කියන මේ කුසල් දහම් වලට නොයැලෙන බවක් තියෙනවා කියනවා. ඒකිනුත් තීන මිද්ද උපදිනවා කියනවා. එහෙමයි ස්වාමීනි. කුසල් දහම් වලට බණ ටිකක් අහන්න හිතෙන්නේ. තීන මිද්දට යන්න එක හේතු වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ යහපත් දෙයක නිරත වෙන්න හිතෙන්නේ. ධර්මයෙන් ටිකක් කියවන්න හිතෙන්නේ. ධර්ම මානසිකාරයක් කරන්න හිතෙන්නේ. අරති කියලා කියන්නේ ඒකට. එහෙමයි. ඒ වගේම විස්තර කරනවා මේ තන්දි කියලා කියන්නේ කම්මැලිකම. ඒකත් තීන මිද්දට අයිති එකක් ඒක. එහෙමයි ස්වාමී. මේ කම්මැලිකම තියෙනකොට බණ ටිකක් අහන්න හිතෙන්නේ නැහැ. කම්මැලිකම තියෙනකොට ධර්ම මානසිකාරය වැඩ කරන්නේ හරියට. කම්මැලිකමත් එක්ක. අන්න ඒක නීවරණයක් එතකොට. එහෙමයි. ඊළඟට අපි කියනවා විචම්බිකා. විචම්බිකා කියලා කියන්නේ මේ ඈනුම් අරන ස්වභාවය. ඒකත් එතකොට තීන මිද්දත් එක්ක තමයි සම්බන්ධ. ඈනුම් අරිනවා කියලා කියන්නේ දැන් ටික ටික නින්දට කිට්ටු වෙනවා. කම්මැලි කියන්නේ ඇඳ තමයි හොයන්නේ එතකොට. පුටුව තමයි හොයන්නේ එතකොට. හාන්සි වෙන තමයි හොයන්නේ එතකොට. පොතක් ගත්තත් හාන්සි වෙනවා. කම්මැලිකමත් එක්ක. එහෙමයි. ඈනුම් ඇරීමත් එක්කත් එහෙමයි. ඈනුම් ඇර ඇඳ තමයි සිහි කරන්නේ ඊට පස්සේ. පුටු තමයි සිහි කරන්නේ. එහෙමයි ස්වාමී. ඊළඟට කියන බත්ත සම්මදෝ. ඒ කියන්නේ බත් දැන් කෑම බීම ගත්තට පස්සේ එනවා ටික වෙහෙසක් එනවා. ඒකට කියන බත්ත සම්මදෝ කියලා. ඒකත් ගෙනියන්නේ තීන මිද්දට. නිදි මතර තමයි. දැන් මේකනේ කෑම බීම කෑවම ගමන් ඉක්මනට වැඩ මතක් එන්නේ නෝන. ඇඳ. එහෙමයි. පහසුවෙන් ඉන්න ඉරියව්ව පුටුවක් තමයි මතක් එන්නේ. ඒ වගේම චේතසෝච ලීනත්තා. සිතේ තියෙන හැකිලුණු ස්වභාවයන් හට ගන්නවා. කිසි දෙයක් සිහි වෙන්නේ නැහැ. මේ කියන්නේ මේ හිත හැකිල්ල තියෙන වෙලාවට ඒ ස්වභාවයක් තියෙන්නේ නිදිමතට යන්න. එහෙනම් නිදිමතට යන්න හේතු වෙච්ච ස්වභාවයන් ටික අඳුන ගන්න. මොකද්ද? කුසල් දහම් වල නිරත වෙන්න හිතෙන්නේ නැති බව. නිදිමතට කිට්ටු වෙන්නේ. එහෙමයි. කම්මැලිකම නිදිමතට කිට්ටු වෙන්නේ. ඊළඟට ඈනුම් ඇරීම නිදිමතට කිට්ටු කරන්නේ. ඊළඟට තමයි මේ ආහාර පාන ගත්තට පස්සේ ඇති වෙන මතය ඒක නිදිමතට ගෙනියන්නේ. සිතේ තියෙන හැකුළුණු බව නිදිමතට කිට්ටු කරන්නේ. එහෙයි ස්වාමීනි. ඒතර ඔය දේවල් ටික ඔක්කොම නිදිමතට ගෙනියනවා යා. අන්න ඒ ටික නැවත උඩ සිහි කරන්න ගත්තොත් මොකද වෙන්නේ? අන්න නිදිමත නැති නිදිමතත් එනවා කියන තියෙන නිදිමත වැඩි වෙලා යනවා කියන. ඒ ටික නැවත සිහි කරනකොට එහෙමයි ස්වාමීනි.
දැන් කුසල් දහම් වල නොවැළෙන්නේ තීක හිතට ආවට පස්සේ ඒකෙම ඉන්නවා යා ඇලි ඇලි. නැගිට සිටීමේ අදහසක් නැහැ. එහෙමයි. විරුද්ධ අදහසක් නෑ ඇති එන්නේ. එහෙයි. ඒතර ඒකම තුලම හිත පවත් ඉන්නවා කියලා කියන්නේ අයනුසු මනසිකාරය කියන්නේ ඒක. එහෙමයි. කෑම්බීම කෑවම වෙහෙසක් වෙනවා. අර වෙහෙසම සිහි කර කර ඉන්නවා. ඒකට පහසුකම් දෙදී. අයනුසු මනසිකාරය කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ ඈනුම් අරිනවා. ඉතින් අරකින්ම ඈනුම් ඇර ඒකින්ම ඉන්නවා ඊට පස්සේ. නිදිමතට ගෙනියන. එහෙමයි. හිතේ හැකුළුණු බවක් තියෙනවා. අර හැකුළුණු බවීම කිමුදිලා ඉන්නෝ. හැකිලිච්ච හිත නගා සිටවන කටයුතු කරන්නේ නිදිමතට ගෙනියන. මේ මම නැගිටින්න ඕනේ ධෛර්යයක් අරගන්න ඕනේ කියලා. එහෙම හිතෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම හිතෙන්නේ. එහෙයි. හරි පුදුමයි ඒක. එහෙයි. ඊට පස්සේ ওই ටික තමයි නිදිමතට ගෙනියන්න හේතු වෙන කරුණ. මොනවද? එතකොට කුසල් දහම් වල නොවැළෙන බව, හිතේ තියෙන හැකුළුණු බව, ඊළඟට කියනවා මේ ආහාර පාන ගත්තට පස්සේ ඇති වෙන වෙහෙස, එහෙමයි. ඊට පස්සේ මේ ඈනුම් අරින බව, කම්මැලිකම, මේ ඔක්කොම තියෙන්නේ නිදිමතත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. හරි බුදුමයි දුන්න රහතන් වහන්සේට මේව නැහැ. කම්මැලිකම් නැහැ. ඇඟමැලි කැඩීම් නැහැ. ඈනුම් ඇරීම් නැහැ. එහෙමයි ස්වාමීනි. හිතේ හැකුළුණු හරි පුදුම ආශ්චර්යයි නේද? එහෙමයි. ඒ ඔක්කොම මානසිකයි. තීන මිද්ද නැමැති නීවරණෙත් එක තමයි සම්බන්ධ. එහෙමයි. ඒත් තීන නිමිද්ද නීවරණ කියන එකත් ඒතර විස්තර කරනවා තීනය කියලා කියන්නේ එක කොටසක් කියන මිද්ද කියන්නේ තවත් දෙආකාරකින් විස්තර කරනවා. එහෙමයි ස්වාමීනි. තීනය කියලා කියන්නේ මේ කයත් එක්ක තියෙන කම්මැලිකම මේ ගතිය ඔක්කොම. සිතේ තියෙන කම්මැලිකම, හාන්සි වෙන ඒවා, දිගෑරෙන්න හදන ඒවා, ඈනුම් අරන ඒවා ඔක්කොම තීන කියන වචනේ. එහෙමයි. මිද්ද කියන්නේ මේ නිදි ගැනීම. එහෙමයි. ඒතර මේක දෙකක්. ඒතර මේ දෙකම තීන මිද්ද නීවරණයට අයිති. දෙකම නීවරණය. දැන් බලන්න ඇඟමැලි කඩනකොට ඈනුම් අරිනකොට කම්මැලිකමෙන් ඉන්නකොට හිත හැකිරලා තියෙනකොට මේ කුසල් දහම් වල පිටින්නේ නැහැ. එහෙමයි. ඒක නීවරණයක් නිසා ඒක. නිදා ගන්නකොටත් කොහොමද පිටින්නේ? නීවරණයක් නිසා ඒක. ඒ නිසා සමහර අවස්ථාවල දේශනාවල විස්තර කරනවා මේ ව්‍යාපාදේ මේ තීන මිද්දි තීන කියලා කියන්නේ එකක් කියන මිද්ද කියලා එකක් කියලා දෙකට කඩලා දෙආකාරයකින් තීන මිද්ද විස්තර කරනවා. එහෙමයි. ඔක්කොම නීවරණයක් කියලා විස්තර කරනවා. එහෙයි. ඒ නිසා අපි ඈනුමක් කරනකොට ඒක නීවරණයක් කියලා හිතෙන්නේ නැහැ. කම්මැලිකම නීවරණයක් කියලා හිතෙන්නේ එහෙමයි. නැහැ. මේ ඊට පස්සේ නිදා ගන්න මේ ඇඳේ හාන්සි වෙලා ඉන්න එක නීවරණයක් කියලා හිතෙන්නේ නැහැ. පහසුවක් කියලා. පහසුවක් හිත. එහෙමයි. නීවරණත් එක්ක තියෙන්නේ. එහෙයි. නමුත් ස්වාමීනි අවබෝධයට තියෙන ඉඩ කඩ වහලා දාන්න. වහලා දානවා. යා මේකෙන් මේක අර පැත්ත තමයි වැඩි වෙවි යන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට මේ කරුණ සම්බන්ධව හරි ලස්සනට මේ විස්තර කරපු තැනක් තියෙනවා. තව කුසීත බවට පත් කරන කරුණු සම්බන්ධව. එහෙමයි. හීන වීරිය ඇති කරන කරුණු. මේක හරි ලස්සනයි මේකේ. ඒක විස්තර කරන මේ කුසීතාරම්භ වස්තු කියලා සූත්‍රයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. කුසීත බවටම ගෙනියන කුසීත බවට පත් කරන මේ කරුණු. ඒ වගේම පටන්ගත් වීරිය ඇති බව ගෙනත් දෙන කරුණු. ඒත් මම අද මේකට කොටසත් එක්ක ගැලපෙලා යනවා මේ කුසීත බවට ගෙනියන කරුණු. එහෙමයි ස්වාමීනි. මහන්නේ කුසීත බවට මුල් වෙන කරුණු 8ක් තියෙනවා කියනවා. මොකක්ද මහන්නේ? ඔර කෙනෙක් විසින් යම් කටයුත්තක් කරන්න තියෙනවා කියන මොකක් හරි. එවිට ඔහු මෙහෙම හිතයි කියන මා විසින් දැන් කටයුත්තක් කරන්න තියෙනවා මට දැන්. වැඩක් තියෙනවා. මේ වැඩේ කරන කල්ලි මගේ ශරීරය පවා දැන් ඉතින් කලන්ත වෙන්න පුළුවන්. මහන්සියනේ. එහෙමයි ස්වාමීනි. මම ඒකට පෙර දැන් ටිකක් ඉස්සෙල්ලා බුදිය ගන්න ඕන කියලා. අන්න කුසීත බවට පත් කරන මානසිකාරයක් කියනවා ඒක. හිතෙන්නේ නැහැ කවදාවත් අපිට. සාධාරණයක් නේ. වැඩක් කරන් තියෙනකොට පොඩ්ඩක් බුදිය ගත්තට කමක් නැහැ කියලා හිතන එක. එහෙමයි ස්වාමීනි. ඒ නීවරණයක් ඒක. එහෙයි. කුසීත බවට ගෙනියන්නේ. හරි බුදුමයිනේ. බලන්න බුදු කෙනෙක් මේක දකින්නවා කියලා කියන්නේ වෙන්න දෙවියන් මරුන් බමුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දේව මිනිස් ප්‍රජා යුතු කවුද දකින්නේ මේක නීවරණයක් කියලා. එහෙමයි ස්වාමීනි. ශාරීරික අවශ්‍යතාවයක් එක මානසික අවශ්‍යතාවයක් කියලා හිතෙන නිසා. එහෙමයි. හැබැයි නීවරණය. එහෙයි. දැන් සමහරට අද අපි මේ නියැලෙන්න පුළුවන් නමුත් නීවරණයක් ඒක. එහෙමයි ස්වාමීනි. අපිට මේක ප්‍රායෝගිකව කඩා බිඳලා දාන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි සතුටු වෙන්න ඕන. සම්මා සම්බුදු කෙනෙක් මෙහෙම දෙයක් අවබෝධ කළා මේක නීවරණයක් කියලා අවබෝධ කළා නෙමෙයි. එහෙමයි.
ඒතර තමයි තෙරුවන් සරණේ පිහිටන්න අපිට අනුග්‍රහය. හැමතිස්සෙම මේ හැම බණ පදයෙන් පදේ ශාස්ත්‍රුන් වහන්සේ මතක් වෙන්න ඕනේ. එහේ ස්වාමීනි. බණ පදයෙන් පදේ ශාස්ත්‍රුන් වහන්සේ මතක් වෙන්න ඕනේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ විස්මිත බව පිළිබඳ පැහැදීමක් උපදින්න ඕනේ. එහෙමයි. බණ පදයෙන් පදේ. එහේ. ඒතර තමයි ශ්‍රාවකයා තිත බරිත වෙවි ශ්‍රද්ධාවෙන් වැඩෙන පටන් ගන්නේ. එහේ. ඒතර බලන්න ශ්‍රද්ධාවෙන් එතකොට මේ තිත බරිත වෙන ක්‍රමේ තමයි එතකොට මේ හැමතිස්සෙම මේ බණ පදයෙන් පදේ ශාස්ත්‍රුන් වහන්සේගේ විස්මිත බව වැටහෙන්න පටන් ගන්නවා. එහෙමයි. අන්න එතන වටින ගුණයක් ඒක. එහේ. මෙන්න මෙතෙන්ට තමයි ඉන්න අමාරු ගොඩක් අයට. ඒ නිසානේ දැන් මේ සූත්‍ර පිටකේ පවා දැන් ගරහන්නේ ඒකත් එක්ක. ඒ ඇයිටි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එහෙමයි මේ ස්වාමීනි. බණ පදයෙන් පදයට උපදින ශ්‍රද්ධාවන්නේ. එහේ. ඒ නීච භවයේ පිහිටලා ලෝකයාට නීච භව බෙදනවා. මේ පවේ ඇලිලා ඒ පව බෙදනවා. ඒ අසද්ධාවේ ඇරිලා ඒ අසද්ධාව බෙදනවා. ඒ දුෂ්ප්‍රාඥ භවයේ ඇලිලා ඒ දුෂ්ප්‍රාඥ භව බෙදනවා. පව බෙදන පිරිසක්. ඇත්තටම ඊට පස්සේ කියනවා නොපැමිණි ඔහු පෙර නිදා ගන්නවා කියන නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස අත් නොදුටු මාර්ගය අත්දැකීම් පිණිස වීරිය පටන් නොගනී කියන මේකත් එක්ක. එහෙමයි ස්වාමීනි. මහන්නේ මේක කුසීත බවට මැදලා දාන කාරණාවක් කියනවා. දැන් බලන්න ඔකට ඇබ්බැහි වුණාට පස්සේ වැඩක් කරන්න දැන් උදේ වැඩක් කරන් තියෙනවා දවල් නැකම් බුදිනවා. දැන් කොහොමද වැඩක් කරනව නෙවෙයි කියලා. එහෙමයි ස්වාමීනි. ඒ ওই විදිහට තමයි හැඩ ගැහි ගැහි යන්නේ ඊට පස්සේ. එහේ. වැඩකට පෙර එතකොට අර යා මේ දෛනික පුරුද්දක් විදිහට ඒක කරන්න පුරුදු වෙනවා. නීවරණ තමයි ඒකට පෝෂණය කරන්නේ. කිසිම ලාභයක් අපිට ඇති වෙන්නේ නැහැ. මුත්තින් නැහැ ඉතින්. එහේ. ලේසි නෑ. එහේ. එහෙම ලාභයක් අත් කර ගන්නවා කියන එක ලේසි නෑ. එහෙමයි ස්වාමීනි. කුසීත බවට ගෙනියන කාරණාවක්. එහේ. ඊළඟට විස්තර කරනවා තවද මහණෙනි භික්ෂුව විසින් කිටිය ගොන කිසියම් කටයුත්තක් කරන්න කළා කියනවනේ. ඉස්සෙල්ලා කරන්න තියෙනවා කියලා හිතලා බුදිනවා. කුසීත බව නීවරණයක් ඒක. එහෙමයි. තවද මහණෙනි භික්ෂුව විසින් කිසියම් කටයුත්තක් වුණ කරන්න කළා කියනවා කරේ කටයුත්ත. කෙනෙක් විසින් වුණ කටයුත්තක් කළා. ඒතර හිතනවා කියන මම දැන් මේ කටයුත්තක් කළා තියෙන්නේ කටයුත්ත කරද්දී යකට හරි මහන්සි. දැන් ටිකක් බුදියන්ට ඕන. එහෙමයි ස්වාමීනි. ඔක කොච්චර දැන් අද යුගයේ අපි සාධාරණීකරණය කරගන්නවදනේ. අපි හැමෝම පාහේ කරන උනේ. එහෙමයි ස්වාමීනි. කටයුත්ත කරන්න ඉස්සෙල්ලත් බුදියනවා කරලත් බුදියනවා. කරන්න ඉස්සෙල්ලත් බුදියනවා කරලත් බුදියනවා. එහෙමයි. හරි පුදුමයි. දැන් සමහර මම දැකලා තියෙන පරවෙන ඔය ආච්චිලා සීයලා දැන් සාමාන්‍ය ඔය වයස 50 60 ඉන්න කට්ටිය දැන් ගත්තොත් එහෙම ලීසියෙන් බුදියන්නේ නැහැ නේ කට්ටිය. එහෙමයි. හරි පුදුමයිනේ. මේ කටයුතු කරලා මේ සෝසි බනහනවා ඇවිල්ලා. අර සතුට කියන එක හිතවල රැඳිලා තියෙනවා ඒගොල්ලන්ගේ. එහෙමයි. අද ඉන මේ හැදෙන පරම්පරාවේ නම් ඔය මුකුත් නැහැ. මුකුත්ම නැහැ ඒවා. ඒ ස්වාමීනි. ඊළඟට කියනවා නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස අද්දුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස වීරිය පටන් නොගනී කියන කෙනාට. මහන්නේ මේක කුසීත බවට මුල් වෙන කාරණාවක් කියලා කියනවා. එහෙමයි. කුසීත බවට ගෙනියන්නේ. දියුණුවක් නෑ. එහෙමයි ස්වාමීනි. වීරිය උපදවනවා කියන එක ලේසි නෑ ඔය කෙනෙකුට. ඊළඟට කියන තවද මහන්නේ ඔන්න කෙනෙක් විසින් යා යුතු ගොඩ ලොකු ගමනක් යන්න තියෙනවා කියන මොකක්ද? දීර්ඝ ගමනක්. ඒතර ඔහුට මෙහෙම හිතෙනවා කියන මා විසින් දැන් මේ ගමනක් යන්න ඕන නෙමෙයි. එහෙමයි. ගමනක් යන්න තියෙනවා මට. ඒතර මේ ගමන යනකොට හරි වෙහිසයි කයට අමාරුයි. ඒ නිසා ටිකක් ඉස්සෙල්ලා බුදියගෙන මේ ගමන යන්න ඕන කියලා හිතනවා කියලා. එහෙමයි. ඒතර බුදියගෙන ගමන යනවා ඒකත් නීවරණයක් එතකොට. එහෙමයි. කුසීත බවට පත් කරන කාරණාවක් කියලා. කිසියේ එතකොට මේ එන කොහොම වීරියක් සම්මා සම්බුදු කෙනෙක් අරගෙන ඇත්ත. එහෙමයි ස්වාමීනි. කොහොම වීරියක් රහතන් වහන්සේලා අරගෙන ඇත්ත. නිකලෙසනවා කියන එක ලීසි පාසු වීරයකින් කරන්න බෑ. එහෙමයි ස්වාමීනි. මේ ලෝකෙට අනුත්තර පින්කෙතක් බිහි වුණා නම් බිහි වුණේ මේ ක්‍රමයටයි. ඒකයි පින්කෙත අනුත්තරයි කියලා කියන්නේ. ශ්‍රාවක සංගරුවනක් මේ ලෝකෙට බිහි වුණා නම් ඒ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ගුණ දරන පිරිසක් බිහි වුණා නම් බිහි වුණේ මේ ක්‍රමයට. එහෙමයි. ඒකයි ඒ අසහාය වීරිය කරන්න බැරි නිසායි අනිත් ලෝකයා අතර ශ්‍රාවක සංඝරත්නය බබලන පිරිසක් බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි.
ආරි ශ්‍රාවක සංගරවන කියන ශ්‍රී නාමය වැටෙන්නේ ඒකත් එක්කයි. එහෙමයි. ආරි ශ්‍රාවක සංගරුවන කියන ශ්‍රී නාමය වැටෙන්නේ මේ කරුණත් එක්කයි. අනුත්තර පිංකිත කියන ශ්‍රී නාමය වැටෙන්නේ ඒකත් එක්කයි. එහෙමයි. අනුත්තර පිංකිත කියන ශ්‍රී නාමය. එන මේ අනුත්තර පිංකිතක් වෙනවා කියන එක අති දුෂ්කරයි. එහෙමයි. ඒකයි අනුත්තර පිංකිත සිහි කරගෙන දන් හැන්දක් බෙදුන එකට මහත්ඵල කරන්නේ ඒ නිසයි. මෙච්චර කැපකිරීමක් කරපු මහෝත්තමයන්ටයි දන් හැන්ද බෙදන්නේ. එහෙමයි ස්වාමීනි. අද ඉන්න කෙනෙකුට වෙන්න පුළුවන්. නමුත් එයා සිහි කරගන්නේ ආර්ය මහා සංඝරත්නය. එහෙමයි. මේ අසහාය කැපකිරීම කරපු මහෝත්තමය. මෙතරම් උත්තර ප්‍රතිපදාවක බැසගත්ත. බැසගත්තු පිරිස. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බැසගත්තු පිරිස අරමුණු කරවන්න හැමතිස්සෙම හිත හුරු කරවන්න ඕන. පොඩි දෙයක් දුන්නත් ලොකු දෙයක් දුන්නත් එහෙමයි. කැපකිරීමක් කළත් එහෙයි. ඉතින් බුද්ධ ආදී උතුමන් වහන්සේ කෙනෙක්ගේ කැපකිරීම ගැන හිතා ගන්න පුළුවන් එතකොට. එහෙයි ස්වාමීනි. එතකොට මේ බෙදෙන දානේ හැන්ද කෙසේ ඇද්ද? එවන් උත්තමයෙකුට කරන වන්දනාව කෙසේ ඇද්ද? එවන් උත්තමයෙක් සීකරගෙන කරන පූජාව කෙසේ ඇද්ද? මේ අසහාය කැපකිරීමට. මේ පෘථග්ජන ලෝකේ ඒක නිසානේ මේ වන්දනාවේ පූජාවට සත්කාර සම්මාන දක්වන්නේ නැහැ. එහෙමයි. ගරහීමමනේ තියෙන්නේ. නින්දා කිරීමක්මනේ තියෙන්නේ. කවදාවත් රහතන් වහන්සේලා එහෙම නින්දා කරලා නැහැනේ කවදාවත්. එහෙයි ස්වාමීනි. රහතන් වහන්සේ දන්නෝනේ අසහාය වීරිය තියෙන ආශ්චර්යය. ඒක නිසා තමයි දැන් අර ඒගොල්ලන්ගේ මේ මුවගට මේ තෙරුවන්ගේ මේ මහා ගුණ සම්පත්තිය හිතට එන්නේ නැහැ අර ඒ ප්‍රලාප දුන්න කට්ටියට. එහෙමයි ස්වාමීනි. මේකයි පුදුම වැඩි. එහෙයි. තවද මහන්නේ භික්ෂුව විසින් ඔන්න දැන් දුර ගමනක් යන්න තියෙනවා. යන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? මේක දුර ගමනක් යන්න තියෙන මහන්සි වෙයි, කලන්ත වෙයි කියලා වෙලා බුදිය ගන්නවා කියලා. මොකද වෙන්නේ? නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණෙන එක බාධාවක් කියන. නොපැමිණි මාර්ගඵලයන් ලැබීම පිණිස අත් නොදුටු මාර්ගයන් අත්දැකීම පිණිස වීරිය පටන් නොගනී කියන මේක. මහන්නේ මේ කුසීත බවට මුල් වෙන කාරණාවක් කියන. කුසීත බවටම ගෙන කාරණාවක් කියන. එහෙමයි. තවද මහන්නේ භික්ෂුව විසින් කිසියම් ගමනක් ගියේ වෙයි කියන. ඒ විට ඌට මෙසේ සිතේ කියන මම මේ ගමන ගියෙමි. මේ ගමන යන කල්ලි මගේ ශරීරය ක්ලාන්ත වෙලා ගියා දැන්. මට හරි අමාරු වුණා. ඇඟටත් අමාරුයි, කකුල් දෙකටත් අමාරුයි. වෙහෙසයි. ඒ නිසා මම දැන් ටිකක් බුදිය ගන්නවා කියලා ගමන යන්නත් ඉස්සෙල්ලා බුදිය කරනවා, ඇවිල්ලා බුදිය කරනවා. ඔක්කොම කුසීත බව. එහෙමයි ස්වාමීනි. ඒකට වෙනම අපිට තේරෙනවා නිନ୍ଦ කියන එක කොච්චර සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. එහෙයි ස්වාමීනි. අපේ ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්න පරිද්දෙන් ඇත්තටම මහා සංඝරත්නය කියන්නේ මහරහතන් වහන්සේ කියන්නේ මේ නින්දට එරෙහිව වීරිය අසහාය වීරිය. එහෙමයි ස්වාමීනි. අසහාය වීරිය. එහෙමයි. ඉතින් මේ වීරිය ගන්නවා කියන එක ලේසි පාසු එකක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මේ වීරියට එන්නේ තියෙන හොඳ ඉන්ද්‍රිය දමනයක් තියෙනවා. එහෙමයි. ඉන්ද්‍රිය දමනයක් නැති කෙනෙකුට මේ වීරියට එන්න අපහසුයි. එහෙයි ස්වාමීනි. ලේසි නෑ. මොකද ඒක දුෂ්කර දෙයක් ඒක. අති දුෂ්කරයි. එහෙමයි. ස්වාමීනි අපි සංඝරත්නයේ ගුණ මේ පරිද්දෙන් දැනගන්න ඕනේ. අනිවාර්යයෙන්ම. එහෙමයි. බලන්න මේ සූත්‍රය පුරාවට එක පැත්තකින් බුදු කෙනෙක්ගේ අවබෝධයේ විශ්මිත බව විවරණය වෙනවා. අනිත් එක ශ්‍රාවක සංඝරත්නයේ තියෙන අසිරිමත් ගුණ සමුදාය ගැන එහෙමයි. විවරණය වෙනවා. එහෙයි. ඊට පස්සේ කී කල්පනා කරනගෙන එහෙම ගමනක් ගිහින් ඇවිල්ලා මට දැන් අමාරුයි කියලා බුදියනවා නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස අත් නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස වීරිය පටන් නොගනී කියන මහන්නේ කුසීත බවටමයි කියන යන්නේ. මේ කුසීත බවට මුල් වෙන කාරණාවක් කියන. එහෙමයි. එහෙනම් ගමන් යන්නේ ඉස්සෙල්ලත් අමාරුයි කියලා බුදියනවා නම් ගමන් ගිහින් ඇවිල්ලත් අමාරුයි කියලා බුදියනවා නම් කුසීත බවට වැටෙන්නේ. වැඩක් කරන්න ඉස්සෙල්ලත් බුදියනවා නම් වැඩක් කරලත් බුදියනවා නම් අමාරුයි කියලා කුසීත බවට තමයි යන්නේ. එහෙමයි. ඊළඟට කියනවා තවද මහණෙනි ඔන්න කෙනෙක් ඉන්නවා ගමනකට හෝ නියං ගමකට හෝ දැන් ඔයා ආහාර හොයන්න යනවා පිණ්ඩපාතේ. භික්ෂුන් වහන්සේ නමක් න. රූක්ෂ වේවා ප්‍රනීත වේවා කුස පිරෙන තරමට හොඳට ආහාර ලැබෙන්නේ නැහැ කියනවා දැන්. කුස පිරෙන ප්‍රමාණයට ලැබෙන්නේ නැහැ. එවිට හිතනවා කියනවා මම දැන් පිණ්ඩපාතේ ගියා මේ රූක්ෂ ප්‍රනීත කුස පිරෙන ආහාර මට මේ ප්‍රමාණවත් ලැබුණේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ප්‍රමාණවත් ලැබුණේ නැහැ. ඒ නිසා මගේ ශරීරයට හරි නෑ අද. ඒ නිසා මට දැන් මේක මේ කරගන්න අමාරුයි. ඒ නිසා ටිකක් බුදිය ගන්න ඕනේ.
හරි පුදුමයි අපි දැන් මේ සිත්වල ස්වභාවය බුදු කෙනෙක් දකින්න විදිහ. එහෙමයි ස්වාමීනි. කොහින් ගියත් කැරක් කියනවා කොහාටද? නීවරණ වලටම. දැන් අර තියෙන්නේ දැන් අපි ව්‍යාපාද ගැන කියද්දි කිව්වේ තමන්ට අනර්ථය කළා කියලා තරහ යනවා කියන. වර්තමානික කළා කියලා තරහ යනවා කියන අනාගතෙක් කරાવી කියලා තරහ යනවා කියන. මේ නොකරපු එක සිහි කරගෙන තරහ යනවා කියන. හිතවත් කෙනාට අතීතයේ අනර්ථයක් කළා නෙවෙයි කියලා සිහි කර ඒකටත් තරහ යනවා කියන. වර්තමානයේ හිතවත් කෙනාට අඩත් ඒට්ටම් කරනවා නේ කියලා තරහ යනවා කියන. අනාගතේ මේක කරයිද දන්නේ නැහැ කියලා හිත තරහ යනවා කියන. කෙරෙක් වහට දෙන්නේ නීවරණ වලට. එහෙමයි. ඊළඟට එහෙම බැලුවත් ඊළඟ අප්‍රියමනාප කෙනා ගැන හිතකලා ඒත් ව්‍යාපාදෙම ඇති කර ගන්නවා කියනවා. මගේ මේ අමනාපයට මේ උදව් කළා නේ මර කෙනා. තාමත් උදව් කරන අනාගත උදව් කරලා ඒක තරහ යනවා කියනවා. එහෙමයි. කෙරෙක් නීවරණ කරකිනවා. දැන් මෙතන නින්දෙත් මොකද වෙන්නේ? කෙරෙක් කරකිනවා. එහෙමයි ස්වාමීනි. කෙරෙක් කරකිනවා. මොකද වෙන්නේ? රූක්ෂ වේවා ප්‍රණීත වේවා ආහාර මේ කියන්නේ ලැබෙනවා කියනවා. හැබැයි ප්‍රමාණවත් ලැබෙන්නේ නැහැ. හොඳට කන්න බොන්න ලැබෙන්නේ. ඒක හේතු කරගෙන හිතනවා කියන හොඳට කෑවේ නැහැනේ. හරියන්නේ නැහැ වැඩි පොඩ්ඩක් බුදිය ගන්න. එහෙමයි ස්වාමීනි. නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස වීර්ය පටන් නොගෙන කියන මහන්නේ මේක කුසීත බවට මුල් වෙන කාරණාවක් කියනවා. කුසීත බවටමයි කියන ගෙනියන්නේ. එහෙමයි. තාද මහන්නේ ඔන්න භික්ෂුව ගමකට හෝ නියං ගමකට හෝ පිළිපිනිසයයි කියනවා. එහිදී රූක්ෂ වේවා ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ වෙයි කියනවා. මුද්දට බඩකට පිරෙන කන්න හම්බ වෙනවා. එහෙමයි. නැති වෙලාවට අඩුවෙන් කනවා. ඊට පස්සේ තියෙන වෙලාවට මොකද වෙන්නේ? ඉස්මෘත් වෙනකන් කනවා. හිතේ ස්වභාවයකනේ. එහෙමයි. ඒ විට හිතනවා කියනවා දැන් මම පින්නපාතේ ගියා මේ රූක්ෂ ප්‍රණීත හොඳට ආහාර ලැබුණ බඩකට පිරෙනකන් කෑවා දැන් නම් ටිකක් ඇඟට අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් බුදිය ගන්න ඕන. කොහෙන් ගියත් මතක් වෙන්නේ මොකද්ද? ඇඳ තමයි. පහසුවක් ගන්න. පහසුවක් ගන්නවා මතක්. එහෙමයි ස්වාමීනි. මෑට වැළඳූ කලක්සේ මගේ හැඟී අයියෝ මට මහා බරක් දැනේ කියලා බුදිය ගන්නවා කියන නොපැමිණි මාර්ගඵලයන් පැමිණීම පිණිස නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස අත්නොදුටු මාර්ගඵල අත්දැකීම පිණිස වීරිය පටන් නොගෙන කියන මහන්නේ මේ කුසීත බවටම ගෙනියන කාරණාවක් කියනවා. එහෙමයි. එහෙනම් අඩුවෙන් කන්න හම්බුනම් බුදියන්න හිතනවනම් කුසීත බවට ගෙනියන. වැඩියෙන් කන්න හම්බුනම් වැඩියෙන් කෑවා කියලා බුදියන්න හිතනවනම් කුසීත බවට ගෙනියන. ලේසිනේ. එහෙමයි. තවද වහන්නේ භික්ෂුවට ස්වල්ප ආබාධයක් ඕන් ඇතිවෙනවා කියන පොඩි ආබාධයක්. එවිට ඔහු මෙහිසේ හිතේ කියන මට පී පුංචි ආබාධයක් උපන්නා. මේ හාන්සිවි සිටින්ට අදහසක් ඇත කියනවා. එහෙමයි. හරි පුදුමයි අසනීපයක් වුණත් අතර මේ නිවන් මගේ යන කෙනෙක් ඉතින් බුදියනවනම් නීවරණයක්. බුදියන්න එපා කියලා භාගතුනා දේශනා කරන්නේ නැහැ. දැන් මේක හිතනකදී බුදියන්න එපා කියන්නේ. එහෙමයි ස්වාමීනි. කියන්නේ මේක කුසීත බවට ගෙනියන කාරණාවක් කියලා කියන්නේ. ඒතර ඒකින ප්‍රඥායි ප්‍රමාණයට අනුව ඒකින ආරක්ෂා වෙනවා. වීරිය පිහිටව ගන්න. වීරිය පිහිටව ගන්න. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ධර්මයේ තියෙන ආශ්චර්යය. එහෙයි. ඒතර ධර්මයේදී අනිවාර්යයෙන් මේක කරන්න කියලා කියන්නේ. ආනිසංසයි භාගතුන ආනිසංස ආදීන. එහෙයි. කුසීත භවේ නම් ආදීනව වීරියේ නම් මේ ආනිසංස. එහෙයි. ස්වාමීනි දේශනා ප්‍රාතිහාර්යද? දේශනා ප්‍රාතිහාර්ය. එහෙමයි. දේශනා ප්‍රාතිහාර්ය. එහෙයි. තවද මහන්නේ මෙයා ඊට පස්සේ කියනවා එහෙයින් මම නිදාගන්නේ මේ ඔහු නිදාගන්නේ කියන නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස අද්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස වීරිය පටන් නොගනී කියන. කියන්නේ මේකෙන් වෙන්නේ අර වීරියම නැති වෙලා යනවා යාගේ. එහෙමයි ස්වාමීනි. ඒතර විශාලිතර අපිට තේරෙනවා මේ හැම තැනකම කිව්වේ කොහොමද? මේ කුසීත බව වීරියට කුසල් වඩන වීරියට එන්න මේ හිත පිහිටවන්නේ. වීරිය බලවත් කරවන්නේ නැතුව යනවා ස්වාමී. වීරිය කියන්නේ වීරියක් උපදින්නේ. එහෙමයි. ඉතින් අපිට තියෙන දැන් භාග්‍යතුන් වහන්සේ කාලේ ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ රාජකුමාරයෙක්. එහෙමයි. ජව සම්පන්න කුසීතව කම්මැලිකමෙන් ඉන්න බෑනේ රාජකුමාරවරුන්ට. එහෙමයි ස්වාමී. මොකද මේ රාජකුමාරවරු හැමතිස්සෙම පුරුදු කරන යුද්ධ වලට පුරුදු කරනවා. ඒ කොයි වෙලාවෙ ප්‍රශ්නෙත් දන්නේ නැහැ. එහෙමයි. ඒතර ජව සම්පන්න කයක් තියෙන කම්මැලිලා කුලයට කයක් තියෙන කට්ටිය නෙමෙයි එතකොට. එහෙමයි. ආන්නේ ඒක. ජව සම්පන්න කයක් තියෙනවා. ඒ කයක් තියෙන කෙනා හැමතිස්සෙම මේ වීරියට පිටවන්න ලීසි. දැන් මෙහෙම කිය ඇඹරි ඇඳන් වල පුටු වල
මේ ඉන්න ගත්තු කට්ටියට උසල් වටනවා කියන එකට ලේසි නෑ. එහෙමයි. ඒකේ තියෙන මේ කායිකව තියෙන අලසකම්මයි පෙන්වු කරන්නේ. මානසික තියෙන ඔතෑනිකම්මයි පෙන්වු කරන්නේ. එහෙයි. තවද මහන්නේ භික්ෂු ගිලම්බවින් නැගී සිටීවි කියනොන්න. ගිලම්බවින් නැගිට වැඩි කල් ඇත්තේ නොවේ කියන. එතකොට හිතනවා කියනවා මම දැන් ගිල මේ අසනීප වෙලා ඉඳලා එච්චර කාලයක් නැහැ. උඩ මහන්සි වෙන්න හොඳ නැහැ. එහෙම හිතනවනේ. එහෙමයි. ආයිත් අසනීප හැදෙයි දන්නෙත් නැහැ. එහිම මගේ කය දුර්වලයි. කිසි කටයුත්තකට හිත නැමෙන්නේ. ඒ නිසා මම නිදා ගන්නවා කියන මොකද කරන්නේ? නිදා ගන්නවා කියන. එහෙමයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස අද්නොතුට මාර්ගඵලයන් අත්දැකීම පිණිස වීරිය පටන් නොගනී කියන. මහන්නේ මේ කුසීත බවට මුල් වෙන 8 වෙනි කාරණාවයි. එහෙමයි. එනම් මේ හිතට කුසල් උපද්දන්න, කියන ශ්‍රද්ධාව උපද්දන්න, වීරියක් උපද්දන්න. ඉතින් මේ කුසීත බවට ගියපු කෙනාට බණ ටිකක්වත් අහන්න අමාරුයි. මොකද ඇටෙන්ෂන් එක තියාගෙන ශ්‍රද්ධාව ගොඩනගන්න බෑ යාට. කුසීතයට. එහෙමයි. එතකොට මේ කුසීත බවින් අර මේ ශ්‍රද්ධාව උපදින්නේ සිහිය උපදවන්න අමාරුයි. පිහිටන්නේ ඒක. එහෙමයි. කියන්නේ හිතේ ගොඩනගින්නේ අමාරුයි. එහෙයි. ස්වාමීනි අපේ සාමාන්‍ය අවබෝධය අපිට හිතෙන්නේ නිදාගෙන හිටියට පස්සේ මනසත් පිරිසිදු වෙලා දැන් හරියාවි කියලා. නමුත් මේ නීවරණයක් තමයි. නීවරණයක් තමයි පෝෂණය. එහෙමයි ස්වාමී. එතකොට යම් අවස්ථාවල භාගතුන් වහන්සේම නිදාගන්න කීප අවස්ථාවක් තියෙනවා. එහෙයි. ඒක ඉස්සරහට අපි අවස්ථාව ලැබෙන විදිහට කතා කරන්න ඕන. එහෙමයි. මොකද ඒකට හැබැයි ඒකට පෙර අනුගමනය කළ යුතු දේවල් ගැන කියනවා. එහෙයි. ඊට පස්සේ තමයි බැරි නම් නිදා ගන්න කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. නැත්නම් එකපාරට බුදියන්න කියන හිත පිටවන්නේ. එහෙයි. හරි පුදුමයි ඒක. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් කළ යුතු රාජකාරිය ශාස්ත්‍රුන් වහන්සේ අකුරටම කරනවා. එහෙමයි. මේක කියන පරිපූර්ණව. පරිපූර්ණවම කරනවා ඒක. හරි ආශ්චර්යයි ඒක. ඒතර බලන්න මේ හැම ස්වභාවයක්ම වෙන මොන ස්වභාවයක්ද? කුසීත බවට ගෙනියන ස්වභාවයක්. එහෙමයි. ඒතර බලන්න දැන් ওই කුසීත බවට ගෙනියන ස්වභාවය මගහරව ගන්න තියෙන ක්‍රමයටද ඒක හරිය ලස්සනට විස්තර කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි වීරිය පටන් ගන්න හැටි දැන් විස්තර කරනවා. ඔන්න කිසියම් කටයුත්තක් කරන්න තියෙනවා කියන. ඔහුට මෙහෙම හිතේ කියන මා විසින් දැන් කිසියම් කටයුත්තක් කරන්න තියෙනවා. මේ වැඩේ කරනකොට මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන්න පහසු වෙන්නේ නැහැ. කටයුත්ත කරනකොට. එහෙමයි. එහිම මම කලින්ම නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස අද්නොතුට මාර්ගඵලයන් අත්දැකීම පිණිස මම දැන් වීරිය කරන්න ඕන කියලා. බලන්නකොට වීරිය කරන්න පුරුදු වෙච්ච කෙනා කැරක් කරගෙන කොහටද වීරියටම. හරි ලස්සනයි. ඒ ස්වාමීනි. කටයුත්ත කරන්න ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන්න අමාරුයි. කටයුතුත් එක්ක කරන්න බෑනේ. ඒ නිසා මම දැම්ම වැඩිපුර මේ අනුශාසනාව සිහි කරන්න ඕන කියලා කටයුත්තට පෙර අනුශාසනාව බොහෝ සිහි කරනවා කියලා. අන්න බුදුරජාණන් දේශනා කරන අද්නොතුට මාර්ගඵලයන් අත්දැකීම් පිණිස නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිසත් නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිසත් අද්නොතුට මාර්ගඵලයන් අත්දැකීම් පිණිස වීරිය පටන් ගන්න ඔය විදිහටයි කියන. එහෙමයි. හැමතිස්සෙම විතර අනුශාසනාව සිහි කිරීමට තමයි මුල් තැන දෙන්නේ. එහෙමයි ස්වාමීනි. වැඩ කටයුතුද ගමන් යන්න තියෙනවද අසනීපද කෑම බීමද කතා නැහැ. ඒක සාධාරණීකරණය කරගත්තට ඒක ඉතින් අර අඥානකමට ගැලපිලා යනවා. නමුත් ඒක මෙහෙම කරගත්ත කියලා Tamanට යහපතක් නැහැ. එහෙමයි. වීරිය කියන කාරණේ මානසික මනස තුළ වැඩෙන්නේ. වීරිය කියන කාරණේ වැඩෙන්නේ මේ ක්‍රමයට. එහෙමයි. කටයුත්තක් තියෙනවා නම් එතකොට යා හිත පුරුදු කරනවා. එහෙනම් කටයුත්ත කරද්දි මේක කරන්න වෙන්නේ. එහෙනම් දැන් වැඩිපුර මේක කරන්න ඕන. දැන් වැඩිපුර මේක කරන්න ඕන. එහෙමයි. යා එතකොට උපරිම උත්සාහ කරන අනුශාසනාවේ හිත පිහිටවන්න හැමතිස්සෙම. තවද මහන්නේ භික්ෂුව විසින් කිසියම් කටයුත්තක් කරන ලද්දේවි. ඔහුට මෙහෙම හිතේ කියනවා. ඒතර බලන්න ඉස්සෙල්ල එකේ තිබුණේ හැමතිස්සෙම අයෝනිසෝ මනසිකාරයට තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක කම්මැලි කම එනවා අයෝනිසෝ මනසිකාරය දෙනවා. කම්මැලි කම එනවා අයෝනිසෝ මනසිකාරය දෙනවා. එතකොට දැන් බලන්න මේ නීවරණ දුරු කරගන්න විදිය කියන්නේ මොකද්ද? කෝච බික්කවේ අනාහාරෝ අනුප්පන්නස්සව තීන මිද්දස උප්පාදාය. හට නොගත් තීන මිද්දේ මේ හට නොගත් තීන මිද්දේ උපදීම් පිණිසත් උපන් තීන මිද්දේ වැඩ මේ දියුණු බවට පත් නොවීම පිණිස
හේතු වෙන්නේ කුමක්ද? අත්තිබික්කවේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. එහෙමයි ස්වාමීනි. ඇරඹුම ඊට පස්සේ ඒක දැන් පැවැත්වීම අකණ්ඩව කරගෙන යනවා. ආරම්භනවා ඊට පස්සේ සමහරට ආය කැඩුනොත් එහෙම ආය කරගෙන යනවා. ආය කැඩුනොත් ආය කරගෙන යනවා. සමහරට කට්ටිය ඊට පස්සේ ටිකක් කළා නැවත කීප සැරයක් කැඩනකොට ආය අතහරිනවනේ. එහෙමයි ස්වාමීනි. පළවෙනි දවසේ බණන් හදන නිින්ද යනවා. දෙවෙනි දවසේ බණන් හදන නිින්ද යනවා. ඒක බණ අතහරිනවා. පරක්කම ධාතු නෑ. පරක්කම ධාතු ස්වභාවය මොකද්ද? අතහරින්නේ. අතහරින්නේ. දිගටම කරගෙන යනවා. බණ අහන එකද, බණ කියවන එකද, සිල් රකින්න එකද, දහම් මනසිකාරයක් සිහි කරන එකද අතහරින්නේ ලේසි. එහෙමයි. පරක්කම ධාතු කියන්නේ ඒකට. එහෙයි. ඒතර ඕකම තමයි නැවත නැවත මනසිකාරය කරවන්නේ. මොකද්ද මනසිකාරය කරන්නේ? ඕනම දෙයක් ආයෙ පටන් ගන්නවා, ආයෙ කරගෙන යනවා. කියන අවසන් වෙනකන් ආයෙ අතහරින්නේ. අකණ්ඩව නැවත කොහොමද එතකොට මේ රහතන් වහන්සේලගේ බිහිවීම? එහෙමයි ස්වාමීනි. අපිට හිතා ගන්න බැහැ. එහෙයි. අතිශයම පරිපූර්ණ වීරිය. අතිශයම පරිපූර්ණ වීරියක්. එහෙමයි ස්වාමීනි. ඒ විදියටයි නිකලෙස් උනේ. එහෙයි. ඒ විදියටයි. ඊට පස්සේ විස්තර කළා කොහොමද? ඔන්න කිසියම් කටයුත්තක් කළා කියනවා ඊට පස්සේ. එහෙමයි. එතකොට කොහොමද හිතන්නේ? ඒත් වීරිය. අරක තිබුණේ කුසීත බව. හිතා ගන්නනේ හිතෙන්නේ. අයෝනිසෝ මනසිකාරට කියන්නේ. එහෙමයි. මම දැන් කටයුත්තක් කළා වැඩ කරනකොට මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරගන්න බැරි වුණා. මම දැන් එහෙනම් භාගතුන් වහන්සේගේ නොපෙවෙනි මාර්ගඵලයන් පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් අත්දැකීම් පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම් පිණිස වීරිය පටන් ගන්න ඕන කියලා. මොකද කරන්නේ? එයා වැඩ කරලා ඇවිල්ලත් වීරිය කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරය. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු තියෙනවා. එහෙමයි. අත්හරින්නේ නැහැ වීරිය කියන එක. එහෙයි. වැඩ කියලා අත්හරින්නේ. තවද මහන්නේ භික්ෂුව විසින් යා යුතු කිසියම් ගමනක් ඇත්තේ. ඒතර ඔහු මෙසේ සිතේ කියන මා විසින් ගමනක් යන්න තියෙනවා. ගමන යන කල්ලි මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මෙනෙහි කරන්න පහසු වෙන්නේ. මම කලින්ම නොපෙමෙනි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත් නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස වීරිය පටන් ගන්න ඕන. එහෙමයි. ඔහු නොපෙමෙනි මාර්ගඵලයන්ට පැමිණීම පිණිසත්, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත් නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස වීරිය පටන් ගනී කියනවා. මහන්නේ මේ වීරිය පටන් ගැනීමට මුල් වෙන තුන්වෙනි කාරණාවයි කියනවා. බලන්න එතකොට නේ. එහෙමයි. නැවත පිහිටවන්නේ කොමකටද? වීරියට. නැවත පිහිටවන්නේ වීරියට. පටන් ගන්නවා, කැඩෙනවා, ආයෙ පටන් ගන්නවා, කැඩෙනවා, පටන් ගන්නවා, අතහරින්නේ. එහෙමයි. ඒකමයි මානසිකාර්ය කරවන්නේ, ඒකමයි අපා. ඒක මානසිකාර්ය කරනකොට කාලයක් ඇද්දි සංසාරික අවදාරි දවසක සකස් වෙනවා අත්තරින් නැති වීරියක්. එහෙමයි ස්වාමීනි. පරක්කම ධාතුයි මින්න කෙනෙක් එතකොට. තවද මහන්නේ යොන්න භික්ෂුවක් ඉන්නවා කියන හොට මෙහෙම හිතෙනවා කියනවා මම ගමනක් ගියා දැන්. ගමන ගිය නිසාය මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන්න බැරි වුණා. අඩුපාඩු සිද්ධ වුණා. ඒ නිසා මම දැන් ගමන සිහි කරන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. ගමන ගිහින් ඇවිල්ලා මේ වීරියට එන තමයි එන්නේ. ඒක වීරිය පටන් ගැනීමට මුල් වෙන කාරණාවක් කියනවා. එහෙමයි. වැඩක් නිසා කියලා වැඩ කරන්න තියෙනවා කියලා කළා කියලා අතහරින්නේ. ඒතර වීරිය දිනු වෙන්නේ ක්‍රමයට. වෙන ක්‍රමයකට දිනු වෙන්නේ. ගමනක් යන්න තියෙනවා කියලා ගියා කියලා අතහරිනවා නම් කුසීත බවට යන්නේ. ඒත් අතහරින්නේ නැත්තම් වීරිය දිනු වෙනවා. එහෙමයි. භික්ෂුව ගමකට හෝ නියංගමකට පිඩු පිණිසයයි කියනවා. එහිදී රූක්ෂ වේවා ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබෙන්නේ නැහැ කියනවා. එතකොට මොකද වෙන්නේ? ආහාර ලැබෙන්නේ නැත්තම්. එතකොට එයා හිතනවා කියනවා කුස පිරෙන තරමට දැන් ආහාර ලැබුණේ දැන් කයට පහසුයි දැන් කය සැහැල්ලුයි. බරගතිය නැහැ. අඩුවෙන්නේ ආහාර ගත්තේ. එහෙමයි. බලන්න වීරයට එන කෙනා හිතන විදිය. අඩුවෙන් ආහාර ගත්තේ. ඒ නිසා මං එන වීරය කරන්න ඕන. අඩුවෙන් ආහාර ගත්ත නිසා. එහෙමයි. වීරියටමයි කියන්නේ. ඊළඟ ආහාර හොඳට කුස පිරෙන්න ගත්තට පස්සේ මොකද හිතනවා කියලා කියන්නේ. අද මම හොඳට කුස පිරෙන්න කයට ආහාර ගත්තා. දැන් කයේ ශක්තිය වැඩි මගේ. අර කෙනා කුසීත බවට කොහොමද යන්නේ? දැන් අමාරුයි මට. එහෙමයි. හොඳට ආහාර ප්‍රණීත අරගෙන කිය මොකද හිතන්නේ? මේ හොඳට ආහාර ලැබුණ මගේ ශරීරය දැන් හොඳට සයු බල තියෙනවා. එහෙමයි.
සක්මන් කළා කියලා කලන්ත වෙන්න විදියක් නැහැ දැන්. හොඳට සවි බලලා තියෙනවා දැන්. එහෙමයි. එහෙනම් මම එහෙනම් දැන් වීරිය කරන්න ඕන කියලා. වීරියටම යනවා කියනවා. දැන් මේ ක්‍රමයට තමයි ඒකට කිසිම හේතුවක් මත දරුවන්ගේ ප්‍රශ්න, ඥාතීන්ගේ ප්‍රශ්න, සමාජයේ ප්‍රශ්න, ඒක කැම්බීම් ප්‍රශ්න, ගමන් බිමන් ප්‍රශ්න, වැඩවල ප්‍රශ්න කියලා අතහරින්නේ නැති වීරියක් තියෙනවා නම් අන්න ඒක වීරිය දිනු වෙන ඒ ක්‍රමයට. එහෙමයි ස්වාමීනි. තවද මහන්නේ භික්ෂුව ස්වල්ප ආබාධයක් ඇති වෙනවා කියලා. පොඩි ආබාධයක්. එතකොට හිතනවා කියනවා මේ දැන් මට ආබාධයක් ඉපදුනා මේක වැඩි වෙලා යයි දන්නේ. ඒ නිසා තව පුළුවන් තරම් මේක අනුශාසනාව සිහි කරන්න ඕන. වැඩි වෙන්නේ ඉතින් වැඩුණාට පස්සේ මට මේක සිහි කරගන්න බැරි වෙයි. වීරියටමයි යන්නේ. එහෙමයි. ඒ ක්‍රමයට වීරිය ඇති වෙනවා කියනවා. ඊටසේ කියන තවද මහන්නේ භික්ෂුව ගිලම්බාවේ වුණ නැගී හිටියා කියනවා. නැගී හිටලා කල්පනා කරන්නේ කොහොමද? මං දැන් ගිලම්බාවේ නැගී හිටියා. මේ දැන් ගිලම්බාවේ ඉන්න කාලේ මට අනුශාසනාව හරියට කරගන්න බැරි වුණා. දැන් මම වීරිය කරන්න ඕන. එහෙමයි. එහෙම හිත හිතා ඒතර කැම්බීම ප්‍රශ්නයක් නිසා වේවා, ගමන් බිමන් ප්‍රශ්නයක් නිසා වේවා, වැඩ කටයුතු ප්‍රශ්නයක් නිසා වේවා, අසනීපයක් නිසා වේවා, එයාගේ වීරිය අතහරින්නේ නැත්නම් අන්න වීරියම දියුණු වෙනවා. වීරියම දියුණු වෙනවා. ඒතර වීරිය වැඩි යන්නේ ඒකයි. ඒ විදිහට තමයි ආරම්භක ධාතු වැඩෙන්නේ. හැමතිස්සෙම ආරම්භනවා. එහෙමයි. හැමතිස්සෙම තියෙන එයාගේ හිත ඇතුලේ මෛත්‍රිය හරි, බුදු ගුණ හරි, ඊළඟට සතර බ්‍රහ්ම විහරණ හරි, අනුස්සතිය හරි, සිහිය හරි, දැන් ඒව දියුණු වෙලා නම් ශ්‍රද්ධාව හරි, වීරිය හරි, සතිය හරි, සමාධිය හරි, ප්‍රඥා හරි හැමතිස්සෙම කුසල අරමුණකට හිත ගේන එකමයි කරන්න මහන්සි දැන්. ආරම්භක ධාතු කියලා කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. එතකොට නික්කම ධාතු කියලා කියන්නේ හැමතිස්සෙම එතකොට මේ කැඩෙන්න දෙන්නේ නැහැ. කැඩුණොත් ආයෙ නැගිටිනවා. ආයෙ කැඩුණොත් නැගිටිනවා. ආයෙ කැඩුණොත් නැගිටිනවා. පරක්කම ධාතු කියලා කියන්නේ දැන් හිතේ ස්වභාවය තමයි කැඩලා පටන් ගන්නකොට ආයෙ කැඩෙනකොට ආයෙ පටන් ගන්නකොට කීප සැරයක් කළා අතහරිනවා. අතහරින්නේ ආයෙ දිගටම කරගෙන යනවා. එහෙමයි ස්වාමී. පිනක් කරන්න ගියත් එහෙම දානයක් දෙන්න ගියත් ඕක තමයි අනුගමනය කරන්න. එහෙමයි. සමහරට දානයක් දෙන්න ගියා විවිධ බාධා එනවා. සමහරට මොන කෙනෙක් බයිනවා, විවේචනය කරනවා, සමහරට ගියපු තැන කලකෝලාහලයක්, Tamanට කැලෑ පත්‍රයක් ගහනවා. සමහර කට්ටිය කරන්නේ දාන දෙන එක අතහරිනවා. එහෙමයි ස්වාමී. මුලින්ම කරන්නේ ඒකනේ. පිනක් කරන්න ගියාට පස්සේ මෙහෙම ප්‍රශ්න ආව මට බැන්න, මට විවේචනය කළා, මට නිඳා කළා, අපහාස කළා, වංචා කළා කියලා සමහර කට්ටිය කියනවා. මම ඒක සමේ කාය කරන්නේ මම. එහෙයි. ඊට පස්සේ කරන්නද යන. තමන්ගේ පුණ්‍ය සම්පත්තිය තමයි අතාරේ. ඒ පරාක්‍රම ධාතුවද නැතු යන්නේ? ඒක පරාක්‍රම ධාතුව නේ. එහෙමයි ස්වාමීනි. පරාක්‍රම ධාතුව නේ. ඕන එක සැරයක් දෙසරයක් දෙනු හරියන්නේ වැඩි මම මේක අතහැරලා දානවා. එහෙමයි ස්වාමීනි. බණ ටිකක් අහන්න ගියත් එහෙමයි ඊට පස්සේ. එහෙයි. ධර්ම කියවන්න ගියත් එහෙමයි. සිල් ගන්න ගියත් එහෙමයි. පිනක් දහමක් කරන්න ගියත් ওই විදිය තියෙන්න ඕනේ යාට. එහෙමයි. කැඩෙන්න හදද්දී ආයෙ පටන් ගන්නවා. කැඩෙන්න හදද්දී ආයෙ පටන් ගන්නවා. පරාක්‍රම කියලා කියන්නේ දිගටම කොහොම හරි අඛණ්ඩව කරගෙන යන ජීවිත කාලය. එහෙමයි. ජීවිත කාලෙම අඛණ්ඩව කරගෙන යන. එහෙයි ස්වාමීනි. ඒතර මෙතෙන්ට මේ කියන කාරණා ටික තුලදී කටයුත්තකදී වේවා, කටයුත්තක් කරන්න තියද්දී වේවා, ගමනක් බිමනක් යන්න තියද්දී වේවා දිගටම අඛණ්ඩව මේක කරන්න ඕනේ. එහෙමයි. ආරම්භක මේ එතකොට ඒකට තමයි වීර්යය පටන් ගන්න ওই ක්‍රමයටයි. වීර්යය වැඩින්නේ ওই ක්‍රමයටයි. වෙන ක්‍රමයකට වීර්යය වැඩින්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේක ප්‍රාර්ථනාවෙන් වීර්යය කියන එක ලබන්න බෑ. එළඹෙන්නම ඕනේ. එළඹෙන්නම තමන්ම එන්න ඕනේ තෙන්ට. එහෙමයි ස්වාමීනි. සාහෙම නැවත යොදවන්න ඕනේ. එහෙයි. නැවත යොදවද්දිමයි මේක එන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ කාලයක් ඒතර පුරුදු කරනකොට එතකොට මේ ඔය දේශනාවේ විස්තර කරන බුදුරජාණන් වහන්සේ මේ තීන මිද්දේ නම් වූ මේක මහා බන්ධනයක් කියනවා. එහෙමයි. මේ බන්ධනයට යට වුණාට පස්සේ හිත ඇතුලේ කුසලයේ වඩන්න හිත පිහිටන්නේ නැහැ කියන. එහෙමයි. වීරිය නැති වෙච්ච ගමන් තියෙන කුසීත බව. කුසීත බවත් එක්කම තියෙන ගමන්ද? තීන මිද්දේ. ඒතර තීන මිද්දෙත් එක්කම තියෙන ප්‍රශ්නේ තමයි හිතේ කුසල් උපද්දන්න හිත නැමෙන්නේ. කුසල් උපද්දන්න හිත නැමෙන්නේ නැති බව කියන කාරණේ තියෙන්නේ අර නිදිමත අලසකමත් එක්කම තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්මයේ කියවන්න, දන් දෙන්න, සිල් රකින්න, එහෙමයි. සිල් වැඩසටහන් වලට යන්න, ඊළ පින්කමකටවත් අඩු ගන්න සම්බන්ධ වෙන්න. එහෙමයි.
ඒතර මේ මොනවා හරි දෙයකින් ඒතර දැන් ඒ දේවල් පවා වෙනස් කර දැන් පින්කම් වලට යන්න හිතන මොනවා ඊළඟට සිල් රකින්න පුරුදු වෙන්න ඕන. එහෙමයි. ඒක දන් දෙන්න පුරුදු වෙන්න ඕන. ඒකේ ගුණي තව තව වැඩි කරගන්නයි මහන්සි ගන්න. එහෙයි. මොකද මේකේ ධර්ම ශ්‍රවණයට පුරුදු නැත්තම් ධර්ම ශ්‍රවණයට යමු වෙන්න ඕන. දැන් සමහර වෙලාව දන් දෙනවා පින්කම් කරනවා බණ අහන්න කැමති නැහැ. එහෙමයි. ඒතර බණ අහන්න යා නැවත නැවත යෙදෙන්න ඕන. මේ ධර්ම ශ්‍රවණය කියන එක ධර්මයේ කියවීම කියන එක තමයි මේ බුද්ධ ශාසනයක තියෙන වටිනම අංගයක් එක. එහෙමයි ස්වාමී. මෙතන තමයි මේ ප්‍රඥාව කියන කාරණේ මේ බුද්ධ ශාසනය තමන්ගේ ජීවිතේ ප්‍රතිබද්ධ කරවන ප්‍රධාන අංගයක් ධර්ම ශ්‍රවණය කරන්නේ. ස්වාමීනි දැන් මේ තීන මිද්දේ මේ තීන මිද්දේ මේ වනාහි තීන මිද්දයයි මේ වීරයයි කියලා ඔබ වහන්සේ දැන් මේ පැහැදිලි කරන දහම අපි ශ්‍රවණය කරන මොහොතේනේ අපිට ඕනේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ දැන් මේ බලන්න මේ මෙවන් දහමක් තමන්ගේ ජීවිතේට මේ ශ්‍රවණය කර කර අපි වාසය කරනකොටම දැන් මේ මෙතන වැඩෙන්නේ මානසිකාරයක් එතකොට. එහෙමයි. දැන් මම ඒකේ දැන් දැන් අපි කාමච්ඡන්ද ගැන කියලා දෙනකොට ඒක මානසිකාර දවස් 10ක් පුරාවට මානසිකාරය කරවන්න මහන්සි ගත්තා. එහෙමයි ස්වාමී. අර මානසිකාරය කරන ප්‍රමාණයට තමයි හිතට යන ප්‍රමාණය වැඩි වෙන්නේ. එහෙයි. දැන් ව්‍යාපාදුනොත් අපි දවස් 10කට ගිට්ටු වෙන කතා කළා. එහෙයි. එතකොට ඒක තමයි මානසිකාරය බහුල වෙන්නේ එතකොට. එහෙමයි ස්වාමී. તો මානසිකාරය බහුල වෙනකොට තමයි මේ ධර්මයේ ප්‍රතිබද්ධ වෙන්නේ අපේ ජීවිතේට. දැන් තීන මිද්ද වුණා දේශනා අපිට යම් ප්‍රමාණයක් තියෙන කරන්න. එහෙමයි ස්වාමී. එතකොට ඒකිනුත් අර මානසිකාරය තමයි වැඩි කරවන්නේ අපි. එහෙමයි. නැත්නම් අපිට එක දේශනාවක් කරලා නතර කරන්න පුළුවන් නේ. අපි අරමුණ තියෙන්නේ මානසිකාරය බහුල කරවන්න. එහෙමයි. අනුශාසනාවෙන් තමයි කරන්න තියෙන්නේ. දදියුගේ විශේෂ දෙයක් තමයි අනුශාසනාව කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ කාලම් මේ අනුශාසනාව එක සැරයක් අහලා ඊට පස්සේ තමන් තනියෙන් මේ මානසිකාර කිරීමේ ශක්තිය බොහෝ අයට තිබ්බා. එහෙමයි ස්වාමී. අද ගොඩක් අයට තියෙන්නේ මේ නැවත නැවත ශ්‍රවණය නැවත නැවත කියවීමෙන් තමයි මානසිකාරය උපදින්න වෙලා තියෙන්නේ. එහෙමයි. ඒතර අද මේ ධර්ම දාන දෙන පිරිස මේ විශාල මේ පුණ්‍ය සම්පත්තියක් උපදින්නේ මොකද මේ කෙනෙක්ගේ හිත තුළ දුර්භාෂිත මානසිකාර වෙන එක වළක්වන්නේ. එහෙමයි. සුභාසිතයක් මානසිකාර කරනවා. නෛර්යානික ධර්මයක් මානසිකාර කරනවා. සතර පායේ නිදහස් කරන ගුණයක් වැඩෙන දෙයක් මානසිකාර කරනවා. දුර්ලභ දෙයක් එතකොට. එහෙමයි ස්වාමී. ඒත් තමන්ට සංසාරේ මොක පෙරලා අනිත් පැත්තට මේ පින එන්න පුළුවන්. දැන් බලන්න ඔය පංචවග්ගී භික්ෂුන් වහන්සේලාට සතියක් භාගතුන් වහන්සේ ළඟ ඉඳගෙන මානසිකාරය කරනවානේ. එහෙමයි ස්වාමීනි. සතියක් මානසිකාරය කරනවා. එහෙයි. සසරේ පිනක් ඒ. එහෙමයි. දැන් සමහර අයට විටින් විට ජීවිත දිහා බල ඒ කට්ටියට යම් දහම් මානසිකාරයවල් දෙනවා. දැන් රාහුල කුමාරයාට ඒත් එහෙම. කලින් කාලට ගෙන්නගෙන දහම් මානසිකාරය කරනවා. ඒතර දැන් බලන්න මේ වගේ මානසිකාරයක් කරවන්නේ සසරේ මොකක් හරි පිනක් වෙන්න ඕනනේ. ඒතර මේ වගේ සුභාෂිතයක් දෙව් මිනිස් ලෝකයට නැවත නැවත මානසිකාරය කරනකොට ඒ පින සංසාරේ Tamanට එන්න පුළුවන්. ඒක කාමයන්ගේ ආදීනව අපි දවස් 10ක් විතර නැවත නැවත මානසිකාරය කරනකොට තමන්ගේ හිත කාමයන්ගේ නිදහස් වෙනකම් මානසිකාරය කරවන්න තමන්ට අනුග්‍රහ සලසන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ව්‍යාපාදයෙන් හිත නැවත නැවතම දුරු කරවන්න මානසිකාරය කරවන්න පුළුවන් ඒ පින විසින්. ඒ වගේ උදාාර පුණ්‍ය සම්පත්තිය. ඉතින් ඒ නිසා මේ පින්වත් සිල් දනාට මේ උදාාර වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. සිල් දනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතෙන් සිත පාරිශුද්ධ පවිත්‍ර කරවන භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මය ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගනිමින් ශ්‍රවණය කරගන්න අපට අවස්ථාව ලැබුණා මහා සංඝරත්නයේ කරුණාව නිසා. ඉතින් අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ උදා වූයේ පුණ්‍යානුමෝදනාව පිණිස වෙලාවයි. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ දිවුලපිටිය දූණගහ පදිංචි පින්වත් අශෝකා ලියනගේ මහත්මිය සහ දුව දරුවන් එක්ක රාශී වෙලා ඉතින් මේ රැස් කරගත් පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති බ්‍රහ්මරාජයා සනන් කුමාර බ්‍රහ්මරාජයා ඒ වගේම සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසනය හිත කැම සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා.
දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා දිවියෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත්තු උදාර පුණ්‍ය සම්පත්තිය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න දුර්ලභ භාග්‍ය උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය මීට වසර 16කට පෙර මිය පරලොව ගිය ජේ.කේ ලියනගේ ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. මීට වසර 30කට පෙර මිය පරලොව ගිය ඒ.කේ නන්දාවතී මෑණියන්ට 2009 ජනවාරි මාස 21 වන දින මිය පරලොව ගිය ඒ.පී.කේ එව්ජිනහාමි නැන්දනියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගෙන උදාර පුණ්‍ය සම්පත්තිය පින්වත් අශෝකා ලියනගේ මහත්මිය ඇතුළු දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාට කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු ජනතාවට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සම්බුද්ධ භාෂිතයන් අද දවසෙත් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන දෙවුලපිටිය දූනගහ පදිංචි පින්වත් අශෝකා ලියනගේ මහත්මිය සහ ඒ පින්වන්ත දූ දරුවන් හැමදෙනාම අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් ලෝකයට උතුම් ශ්‍රී සම්බුද්ධ භාෂිතය දායාද කරන්න 0712328887 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසමින් ඔබට උනන්දු වෙන්න පුළුවන්. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා. එමනම් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයෙන් අර්ථවත් වන ජීවිත හදා ගන්නට හැම දිනාටම වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.